නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මම සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. හැම දිනාටම තිරුවන් සරණයි. අද අදිපොසොන් පසළොස්වක පෝය පූර්ණ චන්ද්‍රයා ආකාශේ පායනකොට හැදෙනකොට ඒකට අපි නමක් දාලා පෝයක් හැටියට හඳුන්වනවා. එතකොට ඒ වගේ එක පෝය දවසක් තමයි අද මේ පෝය දවස. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව අපි මේ පසළොස්වක පෝය දවසට සිල් ගන්නවා නේද? ඒක තමයි අපේ ලෝකයේ තුල තියෙන සාමාන්‍ය සම්ප්‍රදාය. මිනිස්සු සිල්වත් වෙලා ඒ පසළොස්වක පෝය දවසේ විවේකව ඉන්නවා. ධර්ම දේශනා අහනවා, ධර්ම සාකච්ඡා කරනවා, භාවනා කරනවා, ඒ වගේ දේවල් කරනවා. එතකොට මිනිස්සු ජීවිතේ එක දවසක් වෙන් කරගෙන තියෙන මොකටද? බණ අහන්නයි, භාවනා කරන්නයි, ධර්ම සාකච්ඡා කරන්නයි. ඒවට එක දවසක් වෙන් කරන්න තියෙනවා. මං අහන්නේ ඒ වගේ මිනිස්සු ජීවිතේ කණ්ඩ බොණ්ඩත් මාසෙට එක දවසක් වෙන් කරගත්තා නම් අපි පොයට විතරක් උදේට කනවා, දවල්ට කනවා, රැටත් කනවා කියලා දාගමු. ඒ වගේ බැරි වේද ඒ වගේ අවශ්‍යමතාවයක් මාසෙට එකපාරක් කරන දවසක් කරගන්න පුළුවන්ද? මේ දර්ශනීය සහ සීය කියලා කියන්නේ, මේ ධහම කියන්නේ මුළු ජීවිතේ අනිත් සියලුම දේවල් වලට වඩා අවශ්‍ය කරන දේ. මං අහන්නේ පොයේ විතරක් එක වෙන් කරගන්න කියලා. ඒ ඇවිල්ලා සම්මුතිය සම්ප්‍රදාය නිසා. සම්මුතිය සම්ප්‍රදාය තුළ වෙන් කරගත්තු එක දවසක් මිනිස්සුන්ට දවසේ මාසේ දවස් 30ක් ඔය කකා බිබී ඉන්න විතරක් වෙන් කරගෙන එක දවසක් වෙන් කරගන්න මොකටද? ඔව් දවස් 30 මේවා එක දවසේ කතා කරගන්න. සාකච්ඡා කරන භාවනා කරන්න නෙවෙයි. හැම වෙලාවකම ජීවිතේ හැම මොහොතක්ම විදර්ශනාවක්. ජීවිතේ හැම මොහොතක්ම විදර්ශනාවක්. ඒ හැම මොහොතක් තුළම සිහිය පිහිට ගන්න පුළුවන් මිනිසෙකුට පුළුවන් වෙනවා ජීවිතේ තියෙන හැම දෙයක් පිළිබඳවම හොඳට ගැඹුරින් දකින්න. හැබැයි යාට තියෙන්න ඕනේ සැහැල්ලුවක්. ලෝකේ තියෙන සියල්ල සමග සැහැල්ලු බවක් තියෙන්න ඕනේ. එයාට ඇසට දකින දේවල් දැන් අපි බලන දැන් ඔයත් ඔහොම බලන් ඉන්නවා. මං අහන්නේ ඔයගොල්ලෝ ඇහැ මෙහෙවගෙන බලනවද? නැත්තම් කර්මානුරූපව ලැබිච්ච ඇහැට පේන දේ බලනවද? නිකන් හිතට බලන්න.
ඇස මෙහෙයවගෙන බලනවද බාහිර නැත්නම් ඇසට කර්මානුරූපව පෙනිච්ච දේවල් බලනවද? කර්මානුරූපව ලැබුණු ඇහැට පේන දේවල් ටික බලනවා. මං අහන්නේ බාහිර ලෝකයේ තුලින් කර්මානුරූපව ඇහැට පේන දේවල් ටික බලනකොට ඇයි එහෙනම් ඕගලන්ට හිතෙන දේවල් ටික පේන දියස්ස කරගන්න හදන්නේ? ඔගොල්ලෝ කරන්න දැන් මොකද්ද? පේන දේ තුල මොකක් කරන්නද? හිතෙන දේවල් ටික කරගන්න හදනවා. යමක් ස්වභාවිකව පේනකොට ඊට අනුරූපව හිත රිද්මයානුගත වෙනවා. ඒකට කියනවා සැහැල්ලු හිතක් කියලා. බර නැති සැහැල්ලු සිතක්. පේන දෙයට අනුරූපව ක්‍රමානුකූලව රිද්මයානුගත වෙනවා. සැහැල්ලු හිතක් නිදහසේ ඒ පේන දේත් එක්කලා සිතුවිලි ටිකක් පහළ වෙනවා. ඒ පහළ වෙන දේවල් ටික මොකද කරගන්නේ? ස්වභාවිකව පහළ වෙන රිද්මයට නැතුව මිනිස්සු ස්වභාවිකව පේන සියල්ල තමන් කාලයක් පුරුදු කරපු රිද්මයට අනුව මොකද කරන්න හදන්නේ? ඔව් මේ සිත ඇතුලෙන් පේන දේට අනුව තමන්ට ඕන දේ ඒ පේන දේ තුලින් කරගන්න හදනවා. තමන්ට ඕන දේ ඒ පේන දේ තුලින් කරගන්න හදනවා. එතකොට කවදාකවත් මේ මිනිස්යාගේ විශ්ව ඥානය මනසේ ඇති වෙන්නේ නැහැ. මිනිස්සෙකුට විශ්ව ඥානය ඇති වෙන්නේ නෑ යමක අවබෝධය ඇති වෙන්නේ නැත්නම් මේ විශ්වයේ තියෙන ඥානය මිනිස්සෙකුගේ මනසට කාන්දු වෙන පටන් ගන්නෙ ස්වභාවිකව පේන ඇයෙන ඊළඟට ඒ සියලුම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහ ස්වභාවිකව මිනිසුන්ට නිදහසේ ලැබෙනකොට ඊට අනුරූපව මේ සිත ක්‍රියාත්මක වෙනවා ඒ නිදහස් රිද්මයකට. අන්නේ නිදහස් රිද්මයට අනුගත වෙන්න පුළුවන් විදිහේ නිදහස් බවක් ඇති කරගත්ත මිනිසෙකුට තමයි විශ්ව ඥානය කාන්දු වෙන්නේ. නැත්නම් විශ්ව ඥානයට අවසරයක් හම්බ වෙන්නේ. විශ්ව ඥානය යාට තේරෙන්න ගන්න. විශ්ව ඥානය තුළින් යාට ලෝකෙ පේන්න පටන් ගන්නවා. එහෙම වෙන තුරුම හැම කෙනෙක්ම ඉන්නේ තමන් හදාගත්තු මතවාද සහ තමන් තෝරගත්තු යම් යම් පූර්ව කර්ම නැත්නම් ක්‍රියා කොටස් ගොඩක් තමන්ගේ පුරුද්දට අනුරූපව පේන, ඇහෙන, දකින, විඳින සියල්ලම පරිවර්තනය කර ගැනීමේ උත්සාහයක පීඩාවක තමයි නියුක්ත වෙලා ඉන්නේ අනිත් සියලුම ලෝකීය මිනිස්සු. ඒ නිසා ඒගොල්ලන්ට මේ ස්වභාවිකව තියෙන රිද්මයත් එක්කලා එකතු වෙන්න කවදාකවත් ඒගොල්ලන්ගේ ජීවිතය තුළ ඒගොල්ලන්ගේ අර බලයෙන් විධාන කරගන්න සිත ඉඩ දෙන්නේ නැහැ. ඒක මොන සිතක්ද? විධාන කරගෙන ඉන්න සිතක්. ඒ විධාන කරගෙන ඉන්න සිත ඉඩ දෙන්නේ නැහැ යාට කොයි වෙලාවකවත්. එයාව පුරුදු කරවනවා එකම දෙයකට. එයාව හුරු කරවනවා එකම තැනකට. ඒ නිසා නිදහස් මනස හැම වෙලේකම හැදෙන්න නම් එයාට මේ දකින්නකොටම දැන් බලන්න මේ ස්වභාවිකව බලන් ඉන්නකොට අපිට ඔහොම දකින්න හම්බ වෙනවා. ඔහොම දකින්න හම්බ වෙනකොට ඒ දකින්න කරන සියලු දේවල් දිහා ටික වෙලාවක් අරමුණු කරගෙන ඉන්නකොට අපිට සිත දිහා බලන් ඉන්නකොට ඒ සිත ඇතුලේ අරමුණු කරන දේත් එක්ක යමක් ගලාගෙන එනවා. අරමුණු කරන දේත් එක්ක පළවෙනි ෂණේම ගලන සිතේ ධාරාව තමයි ස්වභාවික රිද්මය. ඒ පළවෙනි ෂණයෙන් ගලන ධාරාව ගලන්න පටන් ගන්නකොටම සාමාන්‍ය මිනිසයා ඊළඟ ෂණයේදී ඊළඟ අවස්ථාව තමන්ට ඕන විදිහට ඒ ධාරාව මොකද කරගන්නේ? පරිවර්තනය කරගන්නවා හැතුලෙම. එයා පරිවර්තනය කරගන්නේ අලුත් වීමක් නොව. එයා ඒ ධාරාව පරිවර්තනය කරගන්නේ තමන්ට පුරුදු පරණ සිතට අනුව. මොන සිතටද? තමන්ට පුරුදු පරණ සිතට අනුව මොකද කරන්නේ? ඒ ධාරාව පරිවර්තනය කරගන්න. ඒ පරිවර්තනය කරගන්නකොට ඒකට ඇතුල් වෙන්නේ එක නමයි. මොකද්ද? වෙනස් නොවීම කියන නම. මොකද්ද? වෙනස් නොවීම කියන නම ඇතුල් වෙනවා. යමක් වෙනස් නොවී පවත්වා ගැනීමේ හැම සිතුවිල්ලක්ම මිනිසෙක්ගේ සිත ඇතුලේ මොනවද? ඔව්.
හැම ශරණයකදීම විද්‍යමාන වෙනවා. ඒක තමයි ඔයගොල්ලෝ සසරේ පුරුදු කරපු ශාපේ ඔයගන් ලැබිලා තියෙන උරුමය. කවදාකවත් ඔයගලන්ට මේක මේ විදිහට තෝරගත යුතුයි කියලා හිතන විදිහට මේ හිත හැදිලා නැහැ. ඒක තමයි ස්වභාවයෙන්ම ඇවිල්ලා තියෙන ක්‍රමය. මොකද ප්‍රතිවිරුද්ධ ධර්මතා දෙකක් හැම වෙලේම ඉදිරිපත් වෙනකොට තමයි එක්කෝ ඒ බාහිර තියෙන ස්වභාවික දෙයට එකතු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ බාහිර මේ තමන් විසින් විධාන කරගන්න දෙයට එකතු වෙන්න ඕනේ. ප්‍රතිවිරුද්ධ ධර්මතා දෙකක් හැම වෙලේම තියෙනවා නම් ඒ ප්‍රතිවිරුද්ධ ධර්මතා දෙක ආකාර දෙකකට මිනිසුන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා. හැම වෙලේම ප්‍රතිවිරුද්ධ ධර්මතා තුළ පවතින්නේ කොයි වගේ දෙයක්ද? පවතින්න පුළුවන් දෙයක්ද ප්‍රතිවිරුද්ධ ධර්මතා තුළ නවතින්න පුළුවන් දෙයක්ද? කියන්න ප්‍රතිවිරුද්ධ ධර්මතා දෙකක් මුණ ගැහෙනවා. අපි කියමු කළු සුදු කියලා දෙකක් මුණ ගැහෙනවා. නැත්නම් උස මිටි කියලා දෙකක් මුණ ගැහෙනවා. ගඳ සුවඳ කියලා දෙකක් මුණ ගැහෙනවා. රස නීරස කියලා දෙකක් මුණ ගැහෙනවා. මං අහන්නේ ප්‍රතිවිරුද්ධ ධර්මතා දෙකක් හැම විටම ඉදිරිපත් වෙන්නේ පවතින්නද නවතින්නද? පැවැත්මක් ඇති වෙන්නද නැවැත්මක් ඇති වෙන්නද? ඔව් මොකද? පැවැත්මක් ඇති වෙන්නේ. ඒ ප්‍රතිවිරුද්ධ ධර්මතා දෙකෙන්ම නිදහස් වෙච්ච මිනිස්සුන්ට මොකද වෙන්නේ? එයා නවතිනවා. එහෙනම් ඔයගලන්ට යමන් පේනවද මේ අවස්ථාවේ මේ කියන කතාව තුළ? මම මේ කියපු කතාව තේරුණාද ඔයගලන්ට? හැම වෙලාවකම එහෙනම් මතක තියාගන්න මේ සිත තුළ අපේ මේ ඇහෙන් රූප අපි ඇහැ විසින් බලවන්නේ නැහැ. ස්වභාවිකව පේනවා. කන විසින් මේ ශබ්ද අසවන්නේ නැහැ. ස්වභාවිකව ඇහෙනවා. එන මේ ඉන්ද්‍රිය පහදවල තියෙන ස්වභාවික රිද්මයක්. ඒ ස්වභාවිකත්වයේ තුල ඇහෙනවා, දකින්නවා, විඳිනවා නේ? විඳිනවා කියන්නේ ස්පර්ශය, ගඳ සුවඳ රස. ඒ සියල්ලම ස්වභාවිකව සිද්ධ වෙනකොට ඒ ස්වභාවිකව සිදුවෙන රිද්මය ඇතුලේ පළවෙනි ෂණීය මේ සිතේ ස්වභාවිකත්වයට අනුගතව කතා කරන්න හදනකොටම ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඔව් ඔයගොල්ලෝ අර මොකද්ද ප්‍රතිවිරුද්ධ මත දෙක මැද්දට වැටෙනවා. ඒකට යන්නේ ඔයගොල්ලෝ ප්‍රතිවිරුද්ධ මතේ එක පැත්තක ඉඳගෙන. ඔයගොල්ලෝ එක තැන ඉඳගෙන අනිත් පැත්තත් එක්ක සටන් කරනවා. සිත ඔස්සේ සටන් කරනවා. සිතුවිලි ඔස්සේ සටන් කරනවා. අන්න එතකොට ඔයගලන්ට හැම වෙලාවකම ලෝකේ ද්විත්වයක් පවතිනවා. මොකද තියෙන්නේ? ද්විත්ව ක්‍රියාකාරීත්වයක් දෙකක්. ඩුවලිටි එකක් පවතිනවා. මේ ක්‍රියාකාරීත්ව දෙක ස්වභාවය නිසා මේ ක්‍රියාකාරීත්ව දෙක ASCII ඔයගොල්ලෝ එහෙටයි මෙහෙටයි පැන ඉන්නවා. ඒ කොහොමද? ඔයගලන්ගේ සිත තුළ කාලයක් තිස්සේ පුරුදු කරපු එකම ඒකාකාරී මතය නැත එකම රිද්මය ඔයගොල්ලෝ පුරුදු කරගත්තෝ. ඔයගොල්ලෝ විසින් විධාන කරගත්තෝ. ඒ ස්වභාවය තුලම හැම වෙලාවකම වේගෙන් ඔයගොල්ලෝ අනිත් පවතින ප්‍රතිවිරුද්ධ ධර්මතාවයට මේ ප්‍රතිවිරුද්ධ ධර්මතාවය ඉක්මවා තමා තුළ පවතිනා වූ එක පැවතිය යුතුයි කියන තැනට එන්න ගොඩක් උත්සාහ කරනවා. මිනිස්සෙක් ඉන්නවා ගෙදරක් තියෙනවා. ඒ ගෙදර ගේ ඉස්සරහින් කුණු කානුවක් යනවා. ඒ කුණු කානුව යන්නේ වතුර එන වෙලාවට විතරයි. වතුර නැති වෙලාවට මේ කානුවෙන් ගඳ එන්නේ නැහැ. නමුත් කුණු කානුවක් ගේ ඉස්සරහා තියෙනවා. මං අහන්නේ වැස්ස වෙලාවට මේ මිනිස්සයා පුළුවන් තරම මේ කානුවට සුද්ධ කරගන්න වතුර එන්න සලස්සලා අවසන් වුණාට පස්සේ ටික දවසක් කොහොම යද්දි කොච්චර උත්සාහ කරත් මේකේ එන ගඳ නවත්ත ගන්න බැරිම මෙච්ච මිනිස්සෙක් අවසානයේ මොකද කරන්නේ? මොකද කරන්නේ? මොකද කරන්නේ බැරිම? ඔයගොල්ලෝ හිතන්න. ඔයගොල්ලන්ගේ අධ්‍යක්ෂින් එක හිතන්න මොකද කරන්නේ? කරන්න තියෙන ඔක්කොමත් කරලා ඉන්න මොකද කරන්නේ? ඒ ගඳට හුරු වෙලා පාරුවේ ඉන්න නේ? ඒ ගඳට හුරු වෙලා මොකද කරන්නේ? ඔව් ඒ ගඳට හුරු වෙලා පාරුවේ ඉන්නවා. වෙන කරන්න දෙයක්වත් නැහැ. සුවඳ තියාගන්න බැලුවට හරියන්නේත් නැහැ. ධාතු මහන්සිය ඔක්කොම නිරර්ථකයි. ඒ නිසා මොකද කරන්නේ? ගඳට හුරු වෙලා පාරිනවා. වහිනකොට විතරද ගඳ එන්නේ කියලා.
ඒ වෙලාවට එක දොර හරි වහගෙන ගෙදරලා ඉන්නවා. තේරුණාද? සමහර දේවල් ජීවිතේ අකමැත්තෙන් වුණත් ඔයගොල්ලන්ගේ රිද්මයට ක්‍රියාත්මක කරගන්න බැරුව ඔයගලන්ට ඒක නිකම්ම පිළිගැන්වෙනවා. ඔයගොල්ලෝ පිළිගන්නව නෙමෙයි පිළිගැන්වෙනව. නැද්ද ඒ වගේ අවස්ථා ජීවිතේ කොච්චර තියෙනවද? පිළිගැන්වෙනවා. කරන්න දෙයක් නැහැ. පිළිගැන්වෙනවා. පිළිගැන්විලා ඒක ඔහේ බලාගෙන ඉන්න වෙනවා. මං අහන්නේ සුවඳ පිළිගත්තේ නැත්තම් එයාට පිළිගන්න ගඩක් තියෙනවා කියලා. ඒකේ මම කිව්වේ හැම වෙලේම ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරකම් දෙකක් අස්සේ ඔගොල්ලෝ ජීවිතේ මහන්සි වෙනවා. ඒ මහන්සි වෙලා පොර බැඳලා තරඟ කරලා වයසට ගිහිල්ලා මැරිලා යනවා. එක්වර කානුව පණුවෙක් කියලා ඉපදුනා. නැත්තම් මේ කානුවට කුණු එකතු වෙන හැම පැත්තක් දිහාම බල බල ඒවට තරහ වෙවි වෛර වෙවි ඉන්නවා. තරහ වෙවි වෛර වෙවි ඉන්නවා. වෛර කර කර ඉන්නවා. කිසිම අර්ථයක් නැතුව. තේරුණාද මේ කියන කතාව ඔයන්ට? දැන් ඔයගොල්ලෝ තේරෙනවද ස්වභාවිකව මේ අපිට පේන සලස්සන ඇහැ විසින් බලන්න හොයන එකක් නෙමෙයි. ස්වභාවිකව පේන සලස්සන. නේද? මේ ස්වභාවික රිද්මය තුළ අපේ ස්වභාවිකව මේ ඊට අනුරූප සීල දේ තුළම ස්වභාවිකව අපිට ගලාගෙන ස්වභාව තියෙන රිද්මය. මේ සිත ක්‍රමානුකූලව පටන් ගන්න හැටියක්. ඒ පටන් ගන්න හැටියට අනුරූපව තමයි මේ සියල්ල ලෝකෙ සිද්ධ වෙන්නේ. අන්නේ සැහැල්ලු බව යම්කිසි කෙනෙකුට හැම වෙලාවකම පවත්වන්න පුළුවන් නම් එහෙනම් මේ ලෝකයේ මේ පවතින මේ ස්වභාවික රිද්මය තුළ තියෙන මූලිකම මේ ස්වභාවිකත්වයේ තුළ තමයි මේ ස්වභාවික රිද්මය තුළ තියෙන මූලිකම සාධකය මොකද්ද? මූලික සාධකය මොකද්ද? හොඳට හිතන්න. ස්වභාවිකත්වයේ තුළ තියෙන මූලික සාධකය. මොකද්ද මූලික සාධකය? මොකද්ද ස්වභාවිකත්වයේ තුළ තියෙන මූලික සාධකය? කිව්වද අපි කතා කරන්නේ ගොඩක් වෙලා. වෙනස් වීම. ස්වභාවිකත්වයේ තුළ මූලික තියෙන මූලික සාධකය මොකද්ද? වෙනස් වීම. වෙන කිසි දෙයක් නෑ මූලික වෙන සාධකය. ස්වභාවිකත්වයේ තුළ තියෙන එකම සහ මූලික සාධකය වෙනස් වීම විතරමයි. ඒ වෙනස් වීමට අනුරූප වෙච්ච සිතක් හැම වෙලේම මිනිසෙකුට හැදෙනවා නම් ඒක හැදෙන්නේ මේ මිනිස්යාට අර ද්විත්ව ක්‍රියාකාරීත්වයෙන් මුදවගත්තු අවස්ථාවක විතරයි. අර ද්විත්ව ක්‍රියාකාරීත්වයෙන් මුදව ගන්න. ඒතර ද්විත්ව ක්‍රියාකාරීත්වයෙන් මුදව ගන්න කියන්නේ මොකද්ද? ද්විත්ව ක්‍රියාකාරීත්වය තුල Tamanට දැන් සුවදට යන්නෙත් නැහැ, ගඳට යන්නෙත් නැහැ. නින්දාවට යන්නෙත් නැහැ, ප්‍රශංසාවට යන්නෙත් නැහැ. ලැබෙන එක තුල සතුටින් ජීවත් වෙනවා. මොකද්ද? ඔව් ලැබෙන එක තුල සන්තෝෂෙන් ඉන්නවා. මං කියන්නේ මිනිස්සෙක් හැමලේම වචන ගොඩක් එක්කලා අකුරු ගොඩකින් වචන ගොඩකින් හඳුනා ගැනීමක් ඇති කරගත්තු හැම සංඥාවක් ඔස්සේම ඒ මිනිස්සේ හැම වෙලාවකම කරනවා මොකද්ද? අර වචනය තුලින් කියවෙන එක ඇතුළට ගලප ගන්න හදනවා. නින්දාව කිව්වහම මිනිස්සුන්ට නින්දාව කියන එක එක එක්කෙනාට තේරෙන්නේ එක එක විදිහටනේ. ප්‍රශංසාව කියවම තේරෙන්නේ එක එක විදිහට. මිනිස්සුන්ට සැප තේරෙන්නේ එක විදිහකට. දුක තේරෙන්නේ එක විදිහකට. මේ ඔක්කොම එක එක්කෙනාට සාපේක්ෂයි නේ. එක එක්කෙනාට සාපේක්ෂයි. එක එක්කෙනාගේ සිතට එක එක්කෙනාගේ ස්වභාවයට අනුව ඒක පවතින එකක් මිසක් ඔය සැප දුක නින්දා ප්‍රශංසා යස ආයස ලාභ ලාභ කියන කිසිවක් භෞතික ලෝකේ නැහැ. බාහිර නැහැ. බාහිර තියෙන දේවල් ටික එහෙම්මම තියෙනවා. බාහිර තියෙන දේවල් ටික එහෙම්ම පවතිනවා. ඒක පවතිනවා, ඒක තියෙනවා, ඒක නිදහසේ හටගත්තු විදිහටම නැති වෙලා යනවා. හටගත්තු හේතුව යම් දවසකද නැති වෙලා යන්නේ. ඒ හටගත්තු හේතුව නැති වෙන ෂණේදීම නැති වෙලා යනවා. ඒ බාහිර භෞතිකයේ තුල ඒක එහෙම පවතින ඒක අමුතුවෙන් කවුරුත් වෙනස් කරන්න, නැති කරන්න, එහෙම නැත්නම් විනාශ කරන්න ඕනේ නැහැ. අහිමි කරන්න ඕනේ නැහැ කාටවත්. ඒක ස්වභාවික රිද්මයක් ඒ තුල තියෙන්නේ. නමුත් ඒ සියල්ලටම මිනිස්සු
තමන් ඇති කරගත්තු අස්වාභාවික චින්තන ප්‍රවාහයක් තුළ ඒගොල්ලෝ මේ භෞතිකයේ තුළ ස්වභාවිකව හටගත්තු හැම එකක්ම තුළම තියෙන ස්වභාවික රිද්මය තේරුම් ගන්න නැතුව තමන්ට අනුරූප වෙච්ච දෙයක් එක්කලා මේ ස්වභාවිකත්වයේ එක්ක ගනුදෙනු කරන්න යනවා. යම් කිසි කෙනෙක් නින්දාව කියලා තෝරන යමක් තියෙනවා නම් ඒක ඔහුගේ මමත්වයට සාපේක්ෂයි. යමෙක් නින්දා කරනවා නම් ඒකත් ඔහුගේ මමත්වයට සාපේක්ෂයි. තේරුණාද? මමත්වයේ දුර වෙච්ච මිනිසෙක් නින්දා කරන්නේත් නැහැ. මමත්වයේ දුර වෙච්ච මිනිසෙක් නින්දා එයාට නින්දාව කියන එක තේරෙන්නේ නැහැ. නමුත් ගෞතම බුදුරජාණන් සමහර අවස්ථාවලදී මිනිස්සුන්ට දොස් කිව්වා. මිනිස්සුන්ට නින්දා කළා. ඇත්තට ඒක නින්දාවක් කියලා තේරෙන්නේ අරහත්ත්වයටපත් වෙච්ච මුනිවරයෙකුට නැත්නම් අහන් ඉන්න මිනිස්සෙකුට. අහන් ඉන්න කෙනාට ඒක මොකද මමත්වේ ඉතුරු වෙලා තියෙන තාක්කේ මිනිසයාට ඒ වචන ඇස්සේ නින්දාවක් කියලා එකක් පේනවා. නමුත් අරහත් මුනිවරු ඒගොල්ලෝ යමක් ප්‍රකාශ කරගෙන යනවා ඒගොල්ලන්ගේ මමත්වයේ චලනය වෙන ස්වභාවය ගැන දැනගෙන. ඒගොල්ලන්ගේ මමත්වයේ චලනය වෙන වචන ටික දැනගෙන ඒගොල්ලෝ කියනවා ඒක. ඒ ටික කියලා මොකද කරන්නේ? ඔව් ඒ ඇතුලේ මමත්වයේ හොල්ලලා තියෙනවා. අනේ සෙලවීම තුල මධ්‍යස්ත වුණොත් අනේ මධ්‍යස්ත වෙන කෙනාට නැත්නම් නිදහසේ ඉන්න පුළුවන් කෙනාට මේ විශ්ව ඥානය විවෘත වෙනු ලැබෙනවා. පටිච්ච සමුප්පාද කියන ක්‍රියාවලියක් මේ බුද්ධ ශාසනය උගන්වනවා. බොහොම ගැඹුරු කතාවක් ඒක. අරහත් මුනිවරයෙකුට පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය සීරෝ වෙලා දකින්න හම්බෙන්නේ. දැක්මත් ශූන්‍යතාවයටපත් වෙලා ඒක පවතී. අරහත්ත්වයටපත් වුණාට පස්සේ ඉස්සල්ලාම මිනිසෙකුට ඒ අරහත් ජීවිතය තුළ එයාට ප්‍රකටවම දකින්න හම්බ වෙන එක තමයි පටිච්ච සමුප්පාදේ සප්ත ආකාරය. ඕකේ තියෙනවා සප්තකෝටික චතුස්කෝටික කියලා ක්‍රම දෙකක්. මොකද? සතිස්කෝටික කියලා තියෙන ක්‍රමයක්. ඊළඟට තියෙනවා චතුස්කෝටික කියලා තියෙන ක්‍රමයක්. අරහත්ත්වයටපත් වෙච්ච මුනිවරයෙකුට තමා ඉස්සෙල්ලාම තමන්ගේ අවබෝධය තුළ අරහත් සිත ප්‍රබුද්ධ වෙච්ච ගමන්ම ඒ ප්‍රබුද්ධ සිත තුළ ශූන්‍යතාවයටපත් වීම එකවර සිද්ධ වෙන්නේ නැහැ. ශූන්‍යතාවයටපත් වීම එකවර සිද්ධ වෙන්නේ නැහැ. ශූන්‍යතාවයටපත් වීම සිද්ධ වෙන්නේ මේ චතුස්කෝටික සහ ඊළඟට සප්තකෝටික සතිස්කෝටික කියන මෙන්න මේ ස්වභාවයන් දෙක ඇතුලේ ඒගොල්ලෝ තුළ සාල මනසිකාරයක් ඇති වෙනවා. හුදකලාව ලොකු මනසිකාරයක් ඇති වෙනවා. ඒ ඇති වෙන ඒ මනසිකාරය තුළ තමයි විශාල ගැඹුරු ප්‍රඥාවක් සමග අවසානයේදී පරම ශූන්‍යතාවය කියන තැන ඒගොල්ලන්ට දකින්න හම්බ වෙනවා. සතිස් කෝටි 10000 වාරයක් පටිච්චසමුප්පාදේ එක කරුණක් විමසීමක් සිද්ධ වෙනවා. කෝටි සංඛ්‍යාත වශයෙන් පනවන එක ඕගොල්ලෝ කියන කෝටිය නෙමෙයි. චිත්තක්ෂණේ ඛණ්ඩ 108කට බෙදලා ඒ චිත්තක්ෂණ ඛණ්ඩ 108ක් නැවත ඒක 10කින් වැඩි වෙනකොට 10 ගුණයකින් වැඩි වෙනවා. 10 ගුණයකින් වැඩි වෙනකොට 10 ගුණයකින් වැඩි වෙන අන්තරය සහ පරාසය ගැන කතා කරන මතන මේ කරුණ එක තේරෙයිද කියලා. මොකද මේ සම්බන්ධව මේ කරුණු කාරණා කීපයක් ඇහුවා අපෙන්. ඒ නිසා තමයි මම මේ කරුණ ටික කියන්නේ. ඒවා තේරෙයිද මන් දන්නේ නැහැ. මොකද මේ අරහත් මුනිවරයෙකුගේ සාමාන්‍යයෙන් අධ්‍යාත්මය තුළ පවතින විශාල ගැඹුරක්. ඒ ගැඹුර මේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒ වුණාට මේ මෝඩ මිනිස්සු අදුතරමේ සෝතාපන්නවත් වෙච්ච නැති හරක් ඉන්නවා අපි. සෝතාපන්නවත් වෙච්ච නැති මේ මෝඩ හරක් අරහත් මුනිවරුන්ගේ තියෙන අධ්‍යාත්මය ගැන අහනවා.
ඉතින් උන්ට සුද්දන්ට ග්‍රීක් වගේ මේ. ඒත් මේක මම කියන්න තීරණය කරා මොකද මේක තේරෙන්නේ නැහැ කිව්වට. ඒ වුණාට අර මෝඩෝලු මේ පොඩ්ඩක් එහෙම මේ දහම අතපත ගාගෙන චූට්ටක් ඔය ලාවට මේ ධර්මයේ ස්පර්ශ කරගෙන ඉන්නවා මේ මහා ලොකු දෙයක් දන්නවා කියලා හිතාගෙන. ඊළඟට තවත් කාගේ හරි දෙයක් අහගෙන ඉවර වෙලා මහා ලොකුරෝ දන්නවා කියලා හිතාගෙන අර අරහත්ත්වයටපත් වෙච්ච මුනිවරුන්ගේ අවබෝධය සහ ඒ පිළිබඳව පරීක්ෂා කරන්න හදනවා. මාළුකාරයකට පුළුවන් ඒ ඩබල් ඩීටි එක මේ විභාගෙට ඉඳ ගන්න. බෑනේ. ඒකට පුරුදු වෙන්න එපා. මාළුකාරයෙක් ඩබල් ඩීටි විභාගෙට ඉඳ ගන්න බෑනේ. ඈ? ඒ වගේ තමයි. එතකොට සප්තකෝටිකත්වය කියලා අරගත්තාම ඒක සතිස් කෝටි 10000. ඒ කියන්නේ මම කිව්වේ ඒ පවතින අන්තරයේ තියෙන චෛතසික ඛණ්ඩයන් බෙදෙන ක්‍රමවේද අනුකූලව ඒක කෝටි සංඛ්‍යාත සහස්‍ර සංඛ්‍යාත. ඒ කියන්නේ එක චිත්තක්ෂණයකට උන්වහන්සේලාට එක කරුණක් සහස්‍ර සහ කෝටි සංඛ්‍යාත කියන ක්‍රම මේ ප්‍රමාණාත්මක භාවයක නැත්නම් විශාල ප්‍රමාණයකට ඒ කරුණ ගැන විමසලා අවසන් කරන්න පුළුවන්. ඒ විමසලා අවසන් කරනකොට සතිස් කෝටි 10000 වාරයක් සතිස් කෝටි 10000 වාරයක් පටිච්චසමුප්පන්න වෙච්ච එක කරුණක් පිළිබඳව ගැඹුරට උන්වහන්සේලාගේ මනස ඇතුලේ ක්‍රියාවේගයක් පවතිනවා. ක්‍රියාවේගයක්. ඒ කියන්නේ ඒ පිළිබඳව ගැඹුරු අවබෝධයක් මානසිකාරය වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මෙහෙම කියන්නම් තව පොඩ්ඩක් පැහැදිලි වෙන විදිහට. දැන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස හටගන්නේ ඉපදීම නිසා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස හටගන්නේ ඉපදීම නිසා කියලා තියෙනවා. තේරුණාද? එතකොට ජරා මරණ ශෝක පරිදේව කියන කොටස ගත්තාම ජරා කියන වචනේ ගත්තාම ඒ ජරා කියන වචනය ලෝකයේ තුල අරහත් මුනිවරුන්ට පේන ක්‍රමවේද විශාල ප්‍රමාණයක් තියෙනවා. ජරාව කියන එක දැන් සාමාන්‍ය විග්‍රහයේ පවතින්නේ ජීර්ණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලීච්ඡචතා ආයනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපා කොහොම තියෙන්නේ. එතකොට ඕකේ අපි ගත්තොත් එහෙම ජීර්ණතා දිරා යනවා කියලා ගත්තාම ඒ දිරා යාම අධ්‍යාත්මික සහ බාහිර කියන වශයෙන් ආකාර දෙකකටම සිද්ධ වෙන ස්වභාවය. දැන් ඇහැ ගත්තොත් ඇහෙන් පේන රූපයක් තියෙනවා නම් ඒ පේන රූපය දිරා යන්නේ කොහොමද? ඊට අනුරූප වෙච්ච රූපේ දකින්න ෂණේදී ඇහැ දිරා යන්නේ කොහොමද? තේරුණාද? ඇස දිරාගෙන යනකොට ඇසයි රූපය දෙක නිසා පවතින ඒකාබද්ධ කරපු විඥානය දිරන්නේ කොහොමද? ඒ කියන්නේ අඩපණ වෙලා යන්නේ කොහොමද? ඊළඟට ඒ නිසා හට ගන්න ලද යම්කිසි සිතුවිලි සමුදායක් මිනිස්සුන්ට පහළ වෙනවා නම් එකම රූපයක් ඔස්සේ ඒ රූපය ඔස්සේ පහළ වෙන සිතුවිලි සමුදායන් එක්ක රාග එක්ක ද්වේෂ එක්ක මෝහ. ඒ රාග ද්වේෂ මෝහ කියන ඛණ්ඩ තුනට බෙදලා ඒ බෙදලා තියෙන උපක්ලේශයන් තුනට අනුරූපව ආයමත් ඕක බෙදෙනවා. රාග කියලා ගත්තට පස්සේ මිනිස් ලෝකයේ සංසේවනය, දෙව්ලොව සංසේවනය, සතර අපායේ പ്രേත ලෝකයේ, ඊළඟට අසුර ලෝකයේ, නිරේ තිරිසන් ලෝකයේ මේ කියන ස්වභාවය තුළ සංසේවනය ආදී වශයෙන් මේවා ලෝකතල වශයෙන් නැවෙන ලෝකතල වශයෙන් විහිදලා යන අන්තිම සිවුන් තැන දක්වාම මේක විශාල ගැඹුරකට විහිදෙනවා. එතකොට මේක සප්ත විසුද්ධිය තුල එයා මනසිකාරය වෙනවා. දිට්ඨි විසුද්ධි, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, කාංකා විතරන විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, බංගානුභංග දර්ශන විසුද්ධි වශයෙන් මේ සියලු ආකාර කොට ඇතිව ආකාර හතකට මේක විසුද්ධිගත වෙනවා. ඒක සප්ත ආකාරයෙන් ආයමත් මනසිකාරය වෙනවා. ඊළඟට ඒක චතුස්කෝටිකත්වයෙන් මනසිකාරය වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒකේ සිව්පිලි සිඹියා කියන අර්ථ ධම්ම නිරුද්ධි පටිභාන කියන ධර්මතා හතරට අනුව වෙනවා. ඊළඟට ස්වභාවයේ සහ හට ගැනීම සහ නැතිවීම සහ මාර්ගයේ වශයෙන් හතර ආකාරයකට ආයමත් මනසිකාරය වෙනවා. ඊළඟට ඒක කාලය හා අවකාශය අතර පවතින ස්වභාවය. ඕනම දෙයක තියෙන ස්කන්ධ කියලා ගතියක්. ඒ ස්කන්ධ කියන ස්වභාවය තුළ කාලයත් අවකාශයත් ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන කියලා තුනක් තුල මේ වගේ ඇහෙන් දකින රූපයක් පවතින්නේ කොහොමද? ඇහැ පවතින්නේ කොහොමද? සිතුවිලි පවතින්නේ කොහොමද? ඇසයි රූපය දෙක නිසා හටගන්න විඥානය පවතින්නේ කොහොමද? ආදී වශයෙන් තව ගැඹුරට ওই කරුණ පවතිනවා. තවත් ගැඹුරට පවතිනවා.
ඊළඟට අවකාශය කියලා ගත්තාම අවකාශයේ තියෙන්නේ අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දූරේ සම්තිකේ. ඒ කියන්නේ ළඟ මේ තමායේ සලකන අනුන්නේ සලකන කිව්වම එතන තියෙනවා ද්විත්ව ක්‍රියාකාරීත්වය. මෙන්න මේ විදිහට සියලුම ඒ වාස්සේ ඒ එකට එකක් 11 ආකාරයෙන් බලපාන්නේ කොහොමද කියලා ඒ සියලු දේ තුලත් දැනෙනවා. ඒතර චතුස්කෝටිකත්වයේ කියන එක තුල තවත් ගැඹුරට ඕක යනවා. එතන මම මේ කතා කරේ ඇසෙන් දකින රූපයක් ගැන විතරයි තාම. එතකොට ඒ රූපය තුල ජරාව ගැන විතරයි මේ කතා කරේ තාම. ජරාවටපත් වීම. ඊළඟට ජීර්ණතා දිරායම්, කණ්ඩිච්ඡං කැඩියා, පාලිච්ඡං පැලියා. මෙන්න මේ විදිහට එකින් එක කණ්ඩ කරාම ඒව පිළිබඳ ගැඹුරට ආයි ඉතුරු නැතුව දකින්න දර්ශන සම්පත්තියකින් යුතු වෙනවා ඒ අවබෝධය. ඊළඟට එතන ඒ සියල්ලම ඊළඟට දැන් ජරා ඊළඟට ජීර්ණතා දැන් මේ ජරා ඊට පස්සේ මේ මරණ චුති චවනතා බේදෝ අන්තරදාන මච්චු මරණ කාල ක්‍රියා කියන චුති චවනතා බේදෝ අන්තරදාන කියන මේ චුත වීම කියන එක සම්බන්ධව ලෝකයේ තව ගැඹුරු කතා ගොඩක් එතන මානසිකාරය වෙනවා. මරණය කියලා ගත්තාම ශෝක පරිදේව දුක්ඛ දෝමනස් තව ඉතුරු ටික තව ගැඹුරට යනවා. ඊළඟට මේක හේතු කරගෙන තමයි දැන් මේ ජරා මරණ ශෝක පරිදේව මුල් වෙලා තමයි මේ ජරා මරණ ශෝක පරිදේව හටගන්නේ මොකක් මුල් වෙලාද? ඉපදීම මුල් වෙලා. ඒතර ඉපදීම කිව්වම අණ්ඩජ සංසේදජ ඕපපාතික ජරාපුජ කියලා උපත් හතරක් ගැන කතා කරනවා. මේ හතර තුලම අවසාන ෂණේ දක්වාම සත්වයා පහළ වෙන ස්වභාවය සියලු සත්ව විශේෂ පිළිබඳ පවතින ගති නිමිති කොහොමද මේ පවතින ස්වභාවයන් පිළිබඳව කියලා ගැඹුරු ඥානයකට එකතු වෙනවා. ඕක අර මං ඉස්සලා කිව්වා වගේ සත්‍ය විසුද්ධියට එකතු වෙනවා. අර විසුද්ධි හත ඔස්සේ ඕක මනසිකාරය වෙනවා. අර චතුස්කෝටිකත්වයේ ඔස්සේ මනසිකාරය වෙනවා. ඒ නිසා තමයි කියන්නේ සතිස් කෝටි 10000 වාරයක් එක කරුණ පිළිබඳව අරහත් මුනිවරයෙකුට මනසිකාරය වෙනවා. ඒ වේගය කොච්චරද කියලා මිනිස්සුෙකුට කියන්න බෑ. ඒ වේගය නිකන් ඉන්න මිනිහෙකුට හීනෙන්වත් හිතන්න බෑ. ඒ මනස්කාරය වෙන වේගය. ඒක මෙච්චරක් කියලා මෙෂර්මන්ට් එකක් ගන්න බෑ මිනිස්සුෙකුට. එතකොට ඒ වගේ මහ ගැඹුරු කතාවක් මේක අස්සේ තියෙනවා. ඊළඟට උන්වහන්සේලාට ඒ පවතින ගැඹුරු තැන ඉඳලා ඒ පවතින රිද්මය ක්‍රමානුකූලව දකින්නකොට අවසානයේදී පඨවි ධාතුව ශූන්‍ය වෙලා පේනවා. ආපෝ ධාතුව ශූන්‍ය වෙලා පේනවා. තේජෝ වායෝ කියලා ධාතු හතරක් නැති බව දැක ගන්න. මේ ඔයගලන්ට තේරෙන වචනින් මම මේ කියන්න උත්සාහ කරන්නේ. දැන් මම මේ කියන කතාව දැන් මම මේ කියන එක තුළ ඔයගලන්ට මා තුළ ඇති වෙලා තියෙන අවබෝධය නැත්නම් අරහත් ඥානය පිළිබඳව මට විග්‍රහ කරන්න බෑ. ඔයගොල්ලෝ අහන ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න විතරේ පුළුවන් ඔයගලන්ට තේරෙන්නේ. හැබැයි නිවන පිළිබඳ ශූන්‍යතාව පිළිබඳ මම යම්කිසි උත්තරයක් ඔයගලන්ට දෙනවා නම් ඔයගලන්ට ඒ උත්තරේ දෙන්න වෙන්නේ ඔයගලගේ සාපේක්ෂ ලෝකයේ තුල ඔයගලන්ට තේරෙන්න විතරයි. ඒ නිසා මම කියන එක මට අසාර්ථක පිළිතුරක් කියලා. මම ඔයගලන්ට දෙන්නේ අසාර්ථක පිළිතුරක් මගේ නුවණට අනුව. මගේ ඥානය තුළ මම දෙන්නේ අසාර්ථක පිළිතුරක් ඔයගලන්ට. නමුත් ඔයගලන්ට ඒක සාර්ථක එකක්. පැහැදිලිද මේ කියන කතාව? ඒකට මේ වගේ ගැඹුරු තැනක් මේ දර්ශනීය තුළ පවතින්නේ. අරහත් මුනිවරයෙකුගේ මනස තුළ පවතින්නේ. ඒක හැම වෙලේම මේ අරහත් කීගේ යන්න තරම් මහ අමුතු එකක් නෙවෙයි. නමුත් ඒක ඊටාම ගැඹුරු තැනක පවතින කතාවක්. ඒකේ සීමාව ගැන මෙච්චරක් කියලා පෙන්වන්න බෑ. ඔය නිකන් සාමාන්‍ය ඔය මේ හිත නිදහසේ තියාගන්න ඊළඟට මේ වටිනාකමෙන් අයින් වෙන්න බැඳීම් වලින් මේ බැඳෙන්නේ නැතුව මේ දේවල් කරන්න ඒ කියන්නේ ඕගලන්ට තේරෙන්න ඕන නිසා ඕගලන්ගේ භාෂාවෙන්. ඔයගොල්ලෝ මේ ගැඹුරු කතාව තිබ්බොත් ඕගොල්ලෝ මගේ දිහා හැරිලවත් බලන්නේ. මේ ගැඹුරු කතාව කිව්වොත් එහෙම ඔයගොල්ලෝ ජීවිතේටවත් ආයි බණ අහන්න එන්නේ නැහැ.
ඊළඟට භවාංග පැවැත්මක්. ඒ කියන්නේ භවය අවසන් කරපු ස්වභාවය තුල රහතෙකුට හැම වෙලාවකම මේ සියල්ල පවතින සිද්ධියක් විතරයි. හැම මොහොතකම පවතින සියල්ලම සිද්ධියක් විතරයි. තේරුණාද? ඒ අයගේ සිත පිළිබඳව ඔයගලන්ට තෝරලා අවසන් කරන්න බෑ. ඒ අයගේ සිත පිළිබඳව විග්‍රහ කරගන්නත් බෑ. බාහිර ක්‍රියාකාරකම් වලින් කවදාකවත් රහතෙකුගේ අවබෝධය තෝරන්න බෑ. කිසි දවසක බෑ. ඇවිල්ලා අහලා දැනගන්නවා මිසක්. ඒ නිසා මේ පිළිබඳව හරියට ඥානයක් දන්නේ නැති ඔහේ නිකන් ඔය මේවල කියෝ හිටියා කියලා මේක පොත බලලා කියන්න පුළුවන් කතාවක් නෙවෙයි. මේක මහා ගැඹුරු තැනක තියෙන කතාවක්. ඉතින් මේ කතාව පිළිබඳව මේ ශූන්‍යතාවයේ මිනිස්සු මේ ශූන්‍යතාවයේ කිව්වම මිනිස්සු හිතනවා මේ ශූන්‍යතාවය කියලා මේ කියන්නේ මේ කාටවත් තේරෙන එකක් කියලා. ඕගලන්ට මේ අපි කියලා දෙන ශූන්‍යතාවය ඇවිල්ලා මේ ඇත්ත ශූන්‍යතාවය ගැන නෙමෙයි ඕගලන්ට කියලා දෙන්නේ. ඕගලන්ට කියලා දෙන්නේ ශූන්‍යතාවය දකින්න යන්න පුළුවන් තැන තියෙන ගැඹුරු කතා ටික. ශූන්‍යතාවය ඕගලන්ට දකින්න, ඒ කියන්නේ ශූන්‍යතාවය කියන එක ගැන දැනෙන්න පුළුවන් තියෙන කතා ටික මේ කියන්නේ. අපි ඔය ඇත්තට හරි ශූන්‍යතාවය ගැන කියන්නේ නැහැ. මොකද මේ ශූන්‍යතාවය ගැන කිව්වොත් එimhe ඔළුව ගහ ගන්නවා ගලක. තේරුණේ? ඔළුව ගහ ගන්නවා ගලක. මොකද මේ සම්ප්‍රදායික ක්‍රමයේ ASCII සම්මුති ක්‍රමයේ ASCII ඒ පරම ශූන්‍යතාවය ගැන කතා කරන්න බෑ. කතා කරපු ගමන් සම්ප්‍රදාය කැඩිලා අයින් වෙනවා. බෝගස් සාහිත්‍ය උගුල්ලන්න වෙනවා. ගලවලා. මොකද මේක මහා ගැඹුරු තැනක තියෙන කතාවක්. ඒ නිසා හොඳට මතක තියාගන්න. මොකද ලෝකෙට රහතුන් පහළ වෙලා ඉන්න කාලේ උන්වහන්සේලා මේ අරහත් කියලා කියන්නේ කටකසනවට නෙවෙයි. එහෙම නැත්නම් මේ බාහිර ලාභ සත්කාර එකතු කරන්න නෙවෙයි. ඒගොල්ලෝ මේ කතාව කියන්නේ ලෝකයාට ජීවිතේ ඉතර වෙන්න පුළුවන් මඟක් කුමලට තියෙනවා ඒක ඇවිල්ලා අහගනින්න. අහගෙන ඒක අවසන් කරපල්ලා කියන කතාව කියාගන්න. හැම වෙලාවකම මතක තියාගන්න භෞතික බාහිර ලෝකයේ තුල ඕගලන්ට පේන ස්වභාවය තුල ඒ මිනිසයා නිදහස්ව ඉන්න කෙනෙක්. හැබැයි ඕගලන්ට වැඩි නිදහසේ ඉන්න කෙනෙක්. මොකද ඒගොල්ලන්ට කිසිම සීමාමායින් රාමු ලැජ්ජාබිය මේ කිසි දෙයක් ඕගලන්ට නැහැ. මං අහන්නේ ඒගොල්ලෝ මොනෝ වෙනුවෙන් ලැජ්ජ වෙන්නද කියලා. ඒගොල්ලෝ මොනෝ වෙනුවෙන් බිය වෙලා ඉන්නද කියලා. ඒගොල්ලෝ සාම්ප්‍රදායික ක්‍රමය තුල මිනිස්සු එක්කලා මේ ධහම කියනෝ නිසා ඒ විදිහට ඉන්නවා. මේක දන්නේ නැති මෝඩ මිනිස්සු ගොඩක් ලොකු කතාවක් දන්නවා කියලා හිතාගෙන ඔහේ නිකන් කාලේ කකා තමන්ට වැඩකුත් නැති අනුන්ට වැඩකුත් නැති කිසිම තේරුවක් නැති මෝඩ වැඩ කර නිකන් කාලේ ගෙවල අවසන් කර ගන්නවා. හැබැයි උන්වහන්සේලා ඒ අවබෝධයත් එක්ක නිදහසේ පින්වන් පානවා. ඕක හැම කාලෙම සිද්ධ වෙච්ච දෙයක්. හැම කාලෙකම සිද්ධ වෙච්ච දෙයක්. ඒ නිසා ඒ ස්වභාවය පිළිබඳව තේරුම් ගන්න. මම අර කතා පිළිබඳව විග්‍රහ කරන්න ගියේ නැත්තේ ඔයගලන්ට. මොකද මේ විග්‍රහය ඔයගලන්ට තේරෙන්නේ නැහැ. ඒ කතා ටික ඔයගලන්ට කියාගෙන අඩුම තරමේ අනාගාමී වෙච්ච කෙනෙක් ඉන්න ඕනේ මට මේ කතා ටික කියන්න. අඩුම ගානේ අනාගාමී වෙච්ච කෙනෙක් ඉන්න ඕනේ. ওই චතුස්කෝටිකත්වයයි ඊළඟට සප්ත විසුද්ධිය තුළ තියෙන සතිස්කෝටිකත්වයයි භවාංග විහරණයයි මේවා ගැන කියන්න අඩුම තරමේ අනාගාමී කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් ඒකට ඔරුව සවුත් වෙනවා. ආන්ගින් එකක්. තේරුණාද? ඒ නිසා කල්පනා කරගන්න. ඕනෑම තියෙන දෙයක් තියෙනවා සිතේ තියෙන සියලු දේවල් පිළිබඳව අහලා අවසන් කරගන්න පුළුවන් මිනිස්සු ලෝකේ පහළ වෙලා දැන් ඉන්නවා. ඒ පහළ වෙලා ඉන්නේ උන්ගෙන් වැඩ ගන්න. උන්ගේ නියපොත්ත ගැනයි, උන්ගේ ඇහිබම ගැනයි, උන්ගේ මූණ ගැනයි, උන්ගේ පොත්ත ගැනයි
පොත්ත සුදුනේ කොහොමද එකයි පොත්ත කළුනේ කොහොමදයි ඉඳ ගන්න පුටුව මේ රත්තරන්ින්ද හදලා තියෙන්නේ මිනියට කටවලින්ද හදලා තියෙන්නේ තේරුණේ ඒවා ගැන හොය අපරාධ කාලෙකක භෞතිකත්වයේ තුල විහිර වෙලා ගිහින් උන් අන්තිමට ඒ රහතුන්ගේ පුටු උස්සන් ඉන්න මල පෙරේත වෙලා උපදිනවා පුටු වලට වෙලායි භූත වෙලා උපදිනවා ඒ නිසා අහන්න තියෙන කහලා අවසන් කරගන්න ළමයි නැත්නම් ලොකු අපරාධයක් ඔයගොල්ලෝ කරගන්නවා මොකද ඒගොල්ලෝ කවදාකවත් මේ ඒගොල්ලන්ගේ අධ්‍යාත්මය තුල නිදහසේ ගලාගෙන රිද්මය තුල මතුවී තිබෙන ඒ අසීමාන්තික අප්‍රමාණික ඥානය ඒගොල්ලෝ අර කඩෙන් බඩු ගන්න ගියාම ආහන එක දෙනවා වගේ ඒගොල්ලෝ ඒ ඥානය ගැන කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඇහුවොත් උත්තර දෙනවා. නැත්තම් ඉන්නේ උන්ට වඩා ඉන්න මිනිස්සුන්ට වඩා පිස්සු වගේ ඒගොල්ලෝ ජීවත් වෙනවා නිදහසේ. මොකද ඒගොල්ලෝ නිදහස හොය අයිනට යන අය. 아무තේ හොයන්න නිදහසක් නැහැ. 아무ත් සාපේක්ෂ ලෝකයේ තුල ඒගොල්ලෝ තමාගේ නිදහසේ විදිහ ඔකට තමයි ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ජමානා කිය. තමන් ලද නිවන තමන්ට රිසිසේ වළඳනවා. රිසිසේ වළඳනවා. ඒකට කියන්නේ රිසිසේ වළඳන. තේරුණාද? ඒ නිසා අවබෝධය ඇති කරගන්න. හැම විටකම මතක තියාගන්න රහතිකුගේ ක්‍රියාවත් එක්කලා කෙලෙස් සහිත මිනිසෙකුගේ මමත්වයේ කැළඹීම සිද්ධ වෙනවා. රහතිකුගේ ක්‍රියාවත් එක්කලා කෙලෙස් සහිත මිනිසෙකුගේ මමත්වයේ කැළඹෙනවා. ඇත්තට මේ ක්‍රියාවන් තුල ඒගොල්ලෝ නැහැ. ඒගොල්ලන්ට ඒ ක්‍රියාවල් තුල 아무තු තෘප්තියක් නැහැ, 아무තු ආස්වාදයක් නැහැ. හැබැයි නොනැසෙන විදිහේ රිද්මයක් තියෙනවා. නොනැසෙන සුරතාන්තයක් තියෙනවා. නොනැසෙන සතුටක් තියෙනවා. එල්නාද? හැබැයි ඒක තියෙනවා කියලා කතා කරන්නත් ශූන්‍යතාවෙදි බෑ. තේරුණාද? ඉතින් මේක අමුතුම කතාවක්. ඒ ජීවිත අවබෝධය ඇති කරගන්න පුළුවන් එකම දේ තමයි ඒගොල්ලන්ව නිරීක්ෂණය කිරීම හෝ නිගමනය කිරීම නොවේ. ඒගොල්ලන්ගෙන් ධහම ගැන අහලා සිත අවසන් කරගන්න. යමක් ඕගොල්ලෝ රහතුන් දිහා බලලා තීරණය කරනවා නම් ඒ තීරණය කරන්නේ නුඹලාගේ ශාපයට අදාළ වෙච්ච නුඹලාගේ චින්තන ප්‍රවාහය මිසක් ඒ අයගේ නූල් පොටක්වත් ඇගේ තියෙන මවිල් ගහකවත් ස්වභාවය නෙවෙයි. මවිල් ගහකවත් ස්වභාවය නෙවෙයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න. බොහොම ටික කාලයක් ලෝකෙට එන මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ මිනිස්සු ගාව තියෙනවා ජීවිතේ කවදාක්වත් දුප්පත් වෙන්න නිදහනයක්. ඒ නිදහනෙන් අවශ්‍ය දේවල් ටික ගන්න. ඒ මිනිස්සුන්ව වෙහෙස කරවන්න උත්සාහවත් වෙන්න. ඒ එන මිනිස්සුන්ව මහන්සි කරවල වැඩ ගන්න. ඔයගලගේ හිත ඇතුලේ තියෙන පීඩාව දුරු කර ගැනීම පිණිස. තේරුණාද? ඒ නිසා කල්පනා කරන මම අර මුලින් කිව්ව කතාව මොකද්ද? මේ ඇස හොයන් ගිහිල්ලා බලන්නේ යමක් පේනවා. ඒ පේන එක තුළ තියෙන පළවෙනි ෂණේම මොකද වෙන්නේ? ස්වභාවිකව ඒ පේන දෙයට අනුරූපව මේ සිත ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට මොකද කරන්නේ? ඔයගොල්ලෝගේ පුරුද්දට අනුව ඒ පේන දේ ඕන විදියට පරිවර්තනය කරගන්න ඔයගොල්ලෝ මහන්සි ගන්නවා. අද දවසේ ඒ කරුණ ගැන මම නිස්කාරය කරනවා. පේන, ඇහෙන, දකින, පේන, ඇහෙන විදින දේවල් එක්කලා. ඒ වෙලාවේදී සිත දිහා බලලා ඔයගොල්ලෝ දැන් මේ හොයන්නේ මොකද්ද කියලා. ඔයගොල්ලෝ ක්‍රියාත්මක වෙන වේගයක් තියෙනවා. අන්න ඒක දිහා බලන්න නැකිද. අනේ දැකගෙන ජීවිතේ හැම මොහොතකදීම එකක් මොකක් හරි දෙයක් තේරුම් ගන්න උත්සාහ කරගත්තොත් දවසකට එක දෙයක් තේරුම් ගන්න. ස්වභාවිකව ඇසින් දකින හැම දෙයක් පිළිබඳව දැකලා ඒක තේරුම් ගන්න.
මේ මට යමක් පේනවා ඒක දිහා ටිකක් වෙලා බලන් ඉන්නකොට නිදහසේ සිත ගලාගෙන සිතුවිලි ටිකක් එනවා. ඒක පටන් ගන්නකොටම ඔන්න විධාන කරගත්තු ටික පුරුදු කරගත්තු ටික එනවා. ඒ දෙක හොඳට බෙදාගෙන දකින්න පුරුදු වෙන්න. සරලයි. ඒක බෙදාගෙන දකින්න විතරයි යමු කියන්නේ. ඔය බෙදාගෙන මේක හොඳ නෑ මේක නරකයි කියලා වෙන් කරන්න යන්න එපා. දකින්න එච්චරයි. ඒ විදිහට ඉස්සෙල්ලා ඒක දකින්න හුරු වෙන්න. ඒ දකින්න හුරු වෙන කෙනාට දැන් සරුංගලයක් අදාළ විදිහට සේරුව දාලා නූල සකස් කරලා චුට්ටක් ඇදගෙන යන්න කිදන්නේ කරන්න ඕනේ. කොයි දක්වාද? සම්බරව උඩුහුලඟ ඇති වෙන තැන දක්වා පොඩ මේක අදින්නයි ඕනේ. ඊළඟ මං අහන්නේ ආයෙමත් සරුංගලේ ලීයක් අරගෙන උස්සන්න ඕනේද කියලා. නෑ. ඒ හුලඟ විසින් එකේ උපරිමයට අරගෙන යනවා. උපරිමයට. ඒ නිසා සිහිය යම් විදිහකට පවත්වනවා නම් ඒ පවත්වන සිහිය නුඹලාව ඒ උපරිමයට අරගෙන යනවා. සිහිය හුලඟ වගේ. උපරිමයට අරගෙන යනවා. ඒ නිසා මේකට මහන්සි වෙන්න එපා 아무තු වෙන්න. මේ මොහොතේ තියෙන දේවල් එක්කලා හරියට ක්‍රමානුකූලව දකින්න. අනේ දකින්න එක තමයි ජීවිත දර්ශනය බවට පත් වෙන්නේ. මම කියන්නේ රහත් වෙන්න ඕනේ නැහැ. අනුතරමේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් මනසක් හදාගන්න ඊට. නිදහසේ ජීවත් වෙන්න පුළුවන් මනස. හැම මොහොතකම සිදුවෙන හැම දෙයක් එක්කම සතුටින් ඉන්න පුළුවන් මනසක්. සිදුවෙන හැම දෙයක් එක්කම සතුටින් ඉන්න පුළුවන් මනසක් හදාගන්න. අඩුම ගානේ. මොකද මේ ලංකාවේ මිනිස්සුන්ට හරි අමාරුයි කරගන්න. මොකද ගෝත්‍රිකයි ඉර වෙලා ඉන්නේ. ඇටුවම් බෑව මත ගොඩක් අස්සේ ඉන්නේ. ඒවා සීර වෙලා ජීවිතේ හැම වෙලේම භෞතිකත්වයේ තුල තමයි නිවන හොයන්නේ. අර නිගණ්ඨනාථ පුත්තගේ ගෝලියෝ වගේ. ලංකාවේ ගොඩක් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය අය නැහැ. ගොඩක් ඉන්නේ නිගණ්ඨනාථ පුත්ත සරණ ගිය අය. භෞතිකත්වයේ හිස් කරලා නිවන් දකින්න හොයන අය. තේරුණාද? ඒ නිසා ඒ කිව්ව දේ තුළ ඒ සුළඟ වගේ මේ සිහිය පිහිට ගන්න. ඊට පස්සේ ඔබලා උපරිමයට ගෙනියයි සරුංගලේ උට්ටරගෙන ගියා. පැහැදිලිද?